ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. කොවිඩ් අරමුදලේ බිලියන 1.8ක මුදල ඖෂධ ආනයනයට මුදා හැරේ. ආහාර අර්බුද අවදානමට අග්‍රාමාත්‍යවරයාගෙන් නව වැඩසටහනක්. විදුලි සංදේශබද්ධ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර දින 100ක් ගත වෙයි. යුක්‍රේන භූමියේ 5න් එකක් රුසියාව අතට. කොවිඩ් අරමුදල හරහා එකතු වූ රුපියල් බිලියන 1.8ක මුදලක් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට වග බලා ගන්නා ලෙසද ජනාධිපතිවරයා අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දෙනු ලැබුවා. කොවිඩ් අරමුදල හරහා එකතු වූ රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් අද පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. කොවිඩ් වසංගත පාලනයට පරිත්‍යාගශීලීන්ගෙන් එම අරමුදල වෙත මුදල් ලැබුණු අතර මේ වන විට වසංගත තත්ත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතාවෙන් යෙදවිය හැකි බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා. ලෝක වෙළඳපොළෙහි ඖෂධ මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් මෙම තත්ත්වය යටතේ දේශීය ඖෂධ නිෂ්පාදන කටයුතු කඩිනමින් ඉහළ නැංවීමටත් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දිය ණය ආධාර යටතේ ලබා ගැනීමටත් ඇති හැකියාව ජනාධිපතිවරයා එම නිලධාරීන් හමුවේ පෙන්වා දී තිබෙනවා. ඒ අනුව එහි පැමිණ සිටි සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කළේ ඔයාමඩුව සහ හොරණ මිල්ලෑව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඖෂධ නිෂ්පාදන කටයුතු ඉදිරි මාස කිහිපය තුළ ආරම්භීමට අපේක්ෂා කරන බැවින් ඒ හරහා ඖෂධ වර්ග 200කට අධික සංඛ්‍යාවක් මෙරටදීම නිපදවීමේ හැකියාව පවතින බවයි. ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආනයනය සඳහා විවිධ මූලාශ්‍රවලින් ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන මෙන්ම යෝජිත අයවැයෙන්ද ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමට සැලසුම් කර ඇති බැවින් ඉදිරි තෙමස ඇතුළත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවේ. මේ අතර වෙළඳ වාණිජ්‍ය සහ ආහාර සුරක්ෂිතතාවයට අදාළ අභියෝග සඳහා කඩිනම් විසඳුම් සලසා ගැනීම සම්බන්ධ සාකච්ඡාවක්ද ඊයේ පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. ඒ අනුව සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට වග බලා ගන්නා ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දෙනු ලැබුවේ. ඒ හරහා භාණ්ඩ හිඟයක් මවා පාමින් මිල ඉහළ නැංවීමට ඇතැම් ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව දරන උත්සාහයන් වළක්වාලිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. එමෙන්ම තොග වෙළඳපොළට බෙදා හරින කෘෂි අස්වනු කොටසක් ග්‍රාමීය වෙළඳසැල් වෙතද ඍජුවම ලබා දීමට සලස්වා ප්‍රවාහන වියදම් අවම කර ග්‍රාමීය පාරිභෝගිකයාට අඩු මිලට භාණ්ඩ ලබා ගැනීමට මෙන්ම ගොවියාට ඉහළ මිලක් ලබා ගැනීමට කටයුතු සූදානම් කළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. පවතින තත්ත්වයේ ප්‍රයෝජනයටගෙන අසාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරෙන වෙළඳාම පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙසත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනාධිපතිවරයා එහිදී පාරිභෝගික සේවා අධිකාරිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම දෙවයින පුරා පිහිටි සතොස සහ සමූපකාර වෙළඳසැල් සක්‍රියව පවත්වාගෙන යාම සහ වෙළඳුන්ගේ අභිමතයේ පරිදි මිල ගණන් තීරණය කිරීමට ඉඩ නොදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කිරීම සම්බන්ධවද එහිදී දීර්ඝව සාකච්ඡා කරන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. දිවයින පුරා පැවති වැසිබර කාලගුණ තත්ත්වය මේ වන විට යම්තාක් දුරට පහව යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40ක පමණ තද සුළං ඇතිවිය හැකි. ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දෙන්නේ. මේ අතර කළු ගින් සහ නිල් වලා යන ගංගාවල සහ
අත්තනගලු ඔයේ ජල මට්ටම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව එම ප්‍රදේශ අවට පහත්බිම්වල ඇතැම් ස්ථානවල පැවති සුළු ගංවතුර තත්ත්වයන් ක්‍රමයෙන් පහව යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විශේෂයෙන්ම කිංගඟ සහ නිල්ලලා ගඟේ පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් පවතිනවා. ගඟ ආසන්න මාර්ග ඒ වගේම විශේෂයෙන්ම අතුරු මාර්ග තවදුරටත් ජලයෙන් යට වී පවතිනවා. කෙසේ නමුත් මෙම ප්‍රදේශවලත් ගංවතුර තත්ත්වය බැස යන දිශාවට යොමු වෙලා තිබෙනවා. අද දිනේ අවසන් වන විට ගංවතුර තත්ත්වය බැස යනු ඇති බව සඳහන් කරන්න කැමැතියි. ඊට අමතරව බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කුඩා ගඟ දෙපස පහත් බිම්වල පවතින ගංවතුර තත්ත්වය මාර්ග යට වී පවතින තත්ත්වය තවදුරටත් පවතිනවා. කෙසේ නමුත් ගංවතුර තත්ත්වයේත් කිසිසේත්ම වර්ධනයක් අපේක්ෂා කරන්නේ නැහැ. ගොඩබිම් ප්‍රදේශවලට ඇතුළු ජලය සමහර ස්ථානවල හෙට දිනෙන් පසුවත් රැඳී තිබීමේ හැකියාවක් පවතිනවා. කැලණි ගඟ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත් වී තිබෙනවා. නිර්දදිග මෝසම සක්‍රියව පවතින නිසා ඉදිරි කාලය තුළ තීව්‍රතාවයෙන් ඉහළ වර්ෂාවක් ධාරා ප්‍රදේශවලට ඇදහැළුණොත් නැවත මේ ගංගා ගංවතුර තත්ත්වයකට යාමේ හැකියාව පවතිනවා. එම නිසා ඒ තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව සහ මේ ප්‍රදේශවල පදිංචිකරුවන් සහ ඒ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන රියදුරන් සැලකිල්ලෙන් පසු යුතුයි. මේ ගංගාවල දියනෑම වැනි කටයුතු වලින් තවදුරටත් ඈත්ව සිටින ලෙස ඉල්ලා සිටින කැමැති හැකිතාක් ජල ගලනයන් තවමත් ඉහළ තත්ත්වයක පවතින නිසා මේ ගංගාවලට අනතුරුදායක තත්ත්වය සාමාන්‍ය තත්ත්වයකට වඩා ඉහළ තත්ත්වයක පවතින්නේ. මේ අතර ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළුවන අතර විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. ආහාර හිඟයක් ඇතිවීමේ තර්ජනය හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රටේ වත්මන් ආහාර තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය නියෝජිත මාලින් හර්විග් මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ ආහාර හිඟයක් ඇතිවීමේ තර්ජනය හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බවයි. එම වැඩසටහන ලබන මාසයේ එළිදැක්වීමට නියමිත අතර ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහායද අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැනට මුහුණ දී සිටින ප්‍රධානතම ප්‍රශ්නය පොහොර සහ ඉන්ධන හිඟය බවයි. ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයක් මගහරවා ගැනීම සඳහා තමන් විසින් ආරම්භ කරන ලද නාගරික කෘෂිකර්ම වැඩසටහන පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා එහිදී විස්තර කර තිබෙනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් පොහොර හිඟය මගහරවා ගැනීමට ගොවි ප්‍රජාවට උපකාර වන නව්‍ය ගොවි ආධාර වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව මෙහිදී සඳහන් කර තිබෙනවා. නාගරික කෘෂිකාර්මික වැඩසටහනට ආධාර කිරීමට පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වී ඇති බවත් සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමකදී වැඩි මූල්‍ය ආධාර ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා පැහැදිලි කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි ආහාර අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට සැලැස්මක් කෙටුම්පත් කරමින් සිටින බවද විම්ලේන්ද්‍ර ශරන් මහතා එහිදී අවධාරණය කළා. ගොවීන් මුහුණදී සිටින පොහොර ඉන්ධන ඇතුළු මූලික අවස්ථාවල හිඟය පියවීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතහොත් දැනට පවතින ආහාර හිඟය මාස 5ක් හෝ 6ක් ඇතුළත පාලනය කළ හැකි බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ. සමාජ වෙබ් අඩවියක පළ වූ රිජ්වේ ආර්යා ළමාරෝහලේ පිලිස්සු මේකකයේ ආහාර නොමැති බවට පළවන පුවත් අසත්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා. ඒ වගේම අද දිනේදී රිජ්‍ය ආර්යා ළමාරෝහල පිළිබඳව වෙබ් අඩවියක මම දැක්ක ප්‍රචාරය වෙනවා. පිලිස්සුම් මේකකේ දරුවන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර නැතුව ඔවුන් ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා. ඒ වගේම රිජ්‍ය ආර්යා ළමාරෝහල ඉතාමත් දුක්ඛිත තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා. අපි සෑම කෙනෙක්ම මේක යථාර්ථය ඇත්ත තත්ත්වය තේරුම් ගන්න ඕන. යම්කිසි කෙනෙක් මේ අවස්ථාවේදී යම් තියෙනා වූ අඩුපාඩුවක් දුර්වලකමක් හුවා දක්වමින් අනිසි ප්‍රයෝජන ලබා ගන්න උත්සාහ කරනවා නම් මම හිතන්නේ ඒක තරම් හොඳ දෙයක් නෙවෙයි.
ඒ වගේම රටට යම්කිසි සේවාවක් සපයන ආයතනයක් අපහාසයට නින්දාවට ලක් කරනවා නම් ඒකත් එච්චර හොඳ කාරණාවක් නෙවෙයි කියලා මම දකිනවා. ඒ අංශය තුලින් මේක ගියාට පස්සෙත් මම පෞද්ගලිකව සොයා බැලුවා. මේ ආකාරයට රෝහල තුල මේ දරුවන්ට අවශ්‍ය ආහාර වේල තුලින් එකක්වත් අපි කිසිම අවස්ථාවක නොදී ඉඳලා නැහැ. අනිවාර්යයෙන් මේ රෝහල ලබා දෙන ආහාර වේල තුන ලබා දෙනවා. ඒ වගේම දරුවන්ට දියර කිරි වර්ග ලබා දෙනවා. අපි එක දෙයක් පිළිගන්න කැමතියි. අපි දන්නවා අපි සෑම කෙනෙක්ම දන්නා කාරණාවක් තමයි මේ දිනවල රටේ යම්කිසි ආකාරයක ආහාර අර්බුදයක් තියෙනවා, ඖෂධ අර්බුදයක් තියෙනවා, තෙල් අර්බුදයක් තියෙනවා, ගෑස් අර්බුදයක් තියෙනවා. නමුත් මේ මොන අර්බුදය තිබ්බත් රෝහලක නේවාසික ප්‍රතිකාර ගන්නා දරුවෙකුට ඒ ලබා දෙන ආහාරය අපි කිසි අවස්ථාවක ලබා නොදී ඉඳලා නැහැ. ඒ වගේම මම කියන්න ඕන මම හිතන්නේ රටේ ජනතාව දන්නේ නැතිව ඇති ඍජු ආරය ළමා රෝහල ගත්තම කුඩා දරුවන තියෙන රෝහලක්. ඒ වගේම එතන ඒ දරුවා සමග මවත් නේවාසික ප්‍රතිකාර ලබා ගන්නවා. ඇඳම් 1016ක් තියෙනවා. ඒතකොට මේ සෑම දරුවෙක් සමගම බාරකාරයෙක් ඉන්නවා. එතකොට 2032ක් රෝහල තුල මේ ප්‍රතිකාර සඳහා ඉන්න පුළුවන්. ඒ වගේම කනිෂ්ඨ කාර්යාලයට අපි ආහාර ලබා දෙනවා. මේ ලබා දීම පිළිබඳව මම හිතන්නේ රටේ ජනතාව ස්තුතිවන්ත විය යුතුයි. කිසිසේත්ම කිසිම අවස්ථාවක කිසිම දරුවෙකුට හෝ ඒ මවකට ඒ ආහාර වේල ලබා දුන්නේ නැහැ කියන චෝදනාව මම කිසිසේත්ම පිළිගන්නේ. අපි අනිවාර්යයෙන්ම ඒ ආහාර වේල ලබා දෙනවා. මේ දරුවන්ට උදව් ඒ කියන්නේ ආහාර පාන දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එහෙම දෙන්න මේ හැකියාවක් තියෙනවද නැත්නම් එහෙම බාර ගැනීමක් කරන්නේ නැද්ද කොහොමද? ඕනෑම කෙනෙකුට පරිත්‍යාගයක් කරන්න පුළුවන් නම් රෝහල් සේවාව සඳහා අපි අනිවාර්යයෙන්ම ඒක ඉතාමත්ම කෘතවේදීව අපි පිළිගන්නවා. ඕනෑම කෙනෙකුට එහෙම ප්‍රත්‍යාග කිරීමේ හැකියාවක් තියෙන. ඒ ප්‍රත්‍යාග ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව රෝහලේ විශේෂයෙන්ම අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් පත් කරලා තියෙනවා. අධ්‍යක්ෂ කාර්යාලයට ආවම ඔවුන්ට ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් දුරකථනය මගින් ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. සෑම දින 15කට වරක්ම බොරතෙල් නෞකාවක් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව විදුලිපළ හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අකණ්ඩව පවත්වාගෙන යාම සඳහා බලශක්ති අමාත්‍යංශයේ නව ක්‍රියාවලියකට යොමු වී තිබෙනවා. ඒ අනුව සෑම දින 15කට වරක්ම බොරතෙල් නෞකාවක් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ වන විට පනගන්වා ඇති අතර එහි ඉන්ධන නිෂ්පාදනය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යංශය සඳහන් කළා. මේ අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ සුළු අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. මැයි 31 වැනිදා වන විට $124.24ක් දක්වා ඉහළ ගිය බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ $117ක් ලෙස සටහන් වුණා. කෙසේ වෙතත් ගත වූ මාසයක කාලය සැලකීමේදී බොරතෙල් මිලේ අකණ්ඩ වැඩිවීමක් දක්නට ලැබුණා. මේ අතර අදත් දිවයින පුරා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති. මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ ඒ අනුව රාත්‍රියට පැයක් සහ දහවල් කාලයේදී පැයක් වශයෙන් විදුලි කප්පාදුව සිදු කිරීමට විදුලි බල මණ්ඩලය වෙත අවසර ලබා දුන් බවයි. කෙසේ වෙතත් හෙට දිනේ විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැයක් පමණක් වන අතර ඉරිදා දිනේ විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. මේ අතර අද දිනේ කොළඹ නගර සීමාව තුළ පමණක් ගෑස් බෙදා හැරීම සිදු කර තිබෙනවා. ඒ අනුව වෙනත් ප්‍රදේශ සඳහා අද දිනේදී ගෑස් බෙදා හැරීම් සිදු නොවන අතර යලි ගෑස් නෞකාවක් අනිද්දා පැමිණීමෙන් පසු ලබන අඟහරුවාදා සිට යලි ගෑස් බෙදා හැරීම ආරම්භ කරන බවයි ලිට්‍රෝ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව එතෙක් පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙසයි ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ. ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍යාංශ සඳහන් කළා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 7 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,63,845ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,518ක් ලෙසයි දැක්වුණේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 368ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,46,959ක් ලෙසයි. සහෝදරත්වය පිය සෙනෙහසකට හරවාගත් දරුවෙකුගේ කතාවක් දඹුල්ල ගලේවෙල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. අභියෝග මතින් නැගී සිටින පාසල් යන වයසක දරුවෙක්. හැබැයි අධ්‍යාපනය අතරමඟ නතර කරන්නට ඔහුට සිදුවුණා. ඔහු ලෂාන් නිසංසල
වයස අවුරුදු 16ක දරුවෙක්. සහෝදරයන් දෙදෙනෙක් සහ එක් සහෝදරයක් සිටින ලෂාන්ට සිය පවුලේ බර කරට ගන්නට සිදුවන්නේ සිය පියා පවුල හැරයාමත් සමගයි. ඒ නිසාම අධ්‍යාපනයේ නවතා කුලී වැඩකර පවුලේ අයගේ ආර්ථිකය සවිමත් කරන්නට ඔහුට සිදුවනවා. ලෂාන් කුලී වැඩකර ලබාගන්නා සුළු මුදල සියලු වියදම්වලට භාවිත කරන්නට ලෂාන්ගේ මවට සිදුවන්නේ ආර්ථික සවිමත් බවට වෙනත් විකල්පයක් ඔවුන් සතුව නොමැති නිසායි. ජීවිතය කෙතරම් සංකීර්ණද යන වග තවදුරටත් පසක් කරමින් ලෂාන්ගේ කුඩා සහෝදරිය හඳුනානුගත් රෝගයකටද ගොදුරුවනවා. එනිසාම ඇය සනීප කරවීමට අවශ්‍ය ඖෂධ සඳහාද අමතර වියදමක් වැයවනවා. කොහොමද මේ පුතා හම්බ කරන දැන් අවුරුදු 16ක දරුවා හම්බ කරලා ගෙනත් දෙනකොට හිතෙන්නේ මොකද අම්මට? දුකක් එනවා ඉතින්. ඉස්කෝලේට අඩුපාඩුනොත් ඒ තමයි බලන්නේ. නොනැවති ඔවුන් ජීවත් කරවන කටුමැටි ගැසූ නිවස පසුගියදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අබලන් වී තිබෙනවා. සියල්ල අතරේ ජීවන අර්බුදය වෙනුවෙන් හැකි සෑම විටකම එල්ලවලු බෝග වගා කරන්නත් ලෂාන් අමතක කරේ නැහැ. සිය අභියෝගාත්මක ජීවිතය ගැන ලෂාන් හඬ අවධි කළේ සඟවාගත් කඳුලක ස්වරයක්ද හදවතේ සඟවා ගනිමින්. ඉස්කෝල ගමන නවත්තින්න සිද්ධ වීම ගැන මොකද හිතෙන්නේ ඔබට? දුකයි ගමු. මේ යාළුවෝ එහෙම දැන් හම්බෙනවද? හම්බුනේ. එතකොට යාළුවා මොනවද කියන්නේ? එයාලා මොකද කියන්නේ? එහෙම කරගෙන තමයි මම මෙයාලට කියන්නේ කොච්චර ඉගෙන ගන්න. ඒක නම හොඳ පැත්තකට යාගන්න හොඳ රස්සාවක් කරන්න කියලා මම ඉතින් කියනවා කොච්චර. මේ අභියෝගාත්මක ජීවිතයට දැන් ඔවුන් හුරු වී වසර 3ක් වැනි කාලයක් ගත වී හමාරයි. එහෙත් ජීවිත අභියෝගවල නිමක් තවමත් නැහැ. මොකද්ද ඔයාගේ එකම හීනේ බලාපොරොත්තුව? අම්මටයි නංගිටයි මල්ලිලා දෙන්නටයි මේ ගේ හදන්න. මම කතාවටත් කියනෝනේ. පුතාලා ඉන්න තැන අම්මලා එන වාදනාවන්තයි කියලා. ඔගේ මට හිතෙනවා ඉතින් දැන්. හින්ද බයක් නැතුව ලොකු පුතා කියන දේත් මං අහගෙන මෙයා කියන දේත් මං අහගෙන මං කියන දේත් ලොකු පුතා අහගෙන ඉන්නවා ඉතින්. අපේ ප්‍රාර්ථනය ඔබේ ප්‍රාර්ථනය හා සමවන බව අපි දනිමු. ඒ මොවුන් සඟවාගත් කඳුලක ස්වර ඉදිරියේදී සිනහවක ස්වර බවට පත්වේවා යන්නයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ධ ඉහළ දමා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව මෙතෙක් 11.25%ක්ව පැවති විදුලි සංදේශ බද්ධ 15%ක් දක්වා ඉහළ දමා ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ. ඒ හේතුවෙන් දුරකථන ඇමතුම් ගාස්තුද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවෙනවා. මේ අතර 8%ක්ව පැවති එකතු කළ අගේ මත බද්ධ හෙවත් වැට් බද්ධ 12% දක්වා ඉහළ නැංවීම හේතුවෙන් දුරකථන බිල්පත් ගාස්තු 8%කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වන බව විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව පවසනවා. කෙසේ වෙතත් අන්තර්ජාල ගාස්තු සඳහා විදුලි සංදේශ බද්ධ බල නොපාන අතර වැට් බද්ධ අනුව එම ගාස්තු 4%කින් ඉහළ ගොස් තිබෙනවා. කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රමිකයන් පිටත් කර යැවීම සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා සහ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මෙරට නිවාසික නියෝජිත ලී මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. මෙහිදී කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත් කර යැවීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් මනුෂ්‍ය නානායක්කාර මහතා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා සාධනීය විසඳුමක් ලබා දීමට එකඟ වූ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නිවාසික නියෝජිතවරයා ඉදිරි මාස 6 තුලදී රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති 5800ක් කොරියාව වෙත ගෙන්වා ගන්නා බවට සහතික වූ බව වාර්තා වනවා. එමෙන්ම කොරියානු රැකියා අවස්ථා වැඩි සංඛ්‍යාවක් ලංකාවට ලබා දෙන ලෙසට මනුෂ්‍ය නානායක්කාර මහතා මෙහිදී ඉල්ලා ඇති අතර ඒ සඳහාද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට නිවාසික නියෝජිතවරයාකින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව සඳහන්.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 2000ක බඩ ඉරිඟු වගා කිරීම සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළුවැව, ගලෙන් බිඳුණු වැව සහ යකල්ල ප්‍රදේශවල ඉඩම් අක්කර 1000ක බඩ ඉරිඟු වගාව සඳහාද අනුරාධපුර බඩ ඉරිඟු ගොවි සංසදයේ ගොවින්ගේ තවත් අක්කර 1000ක් සඳහාද අවශ්‍ය පොහොර ලබා දීමටයි එම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. වී වගාව ඇතුළු අනෙකුත් කෘෂිකාර්මික කටයුතු පිළිබඳව සියලුම දිස්ත්‍රික්කවල ගොවි සංවිධාන නියෝජිතයන් සමග ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අනුරාධපුර ගොවි සංවිධාන නියෝජිතයන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අතර ඉන්දිය රජයේ පොහොර මෙට්‍රික් ටොන් 65000ක් කඩිනමින් මෙරටට ලබා දීමට පියවරගෙන ඇතැයි ඉන්දිය මහ කොමසාරිස්වරයා පැවසූ බවත් එයින් මෙට්‍රික් ටොන් 5000ක් බඩ ඉරිඟු වගාවන් සඳහා වෙන් කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී සඳහන් කළා. අවධානය විදෙස් පුවත් වෙත. යුක්‍රේන රුසියානු යුද්ධය ආරම්භ වී අදට දින 100ක් ගත වී තිබෙනවා. පසුගිය පෙබරවාරි මාස 24 වනදා රුසියාව විසින් යුක්‍රේන ආක්‍රමණය ආරම්භ කර අදට දින 100ක් ගත වී ඇති අතර මේ වන විට රුසියානු හමුදාව විසින් සමස්ත යුක්‍රේන භූමි ප්‍රමාණයෙන් 120ක් එනම් පහෙන් එකක් අත්පත් කරගෙන ඇති බව යුක්‍රේන ජනාධිපති වොල්ඩිමිර් සෙලෙන්ස්කී අවධාරණය කර තිබෙනවා. යුක්‍රේන අර්බුදය පිළිබඳ විශ්ලේෂණ සිදු කරන එක්සත් රාජධානයේ ආරක්ෂක බුද්ධ්‍යංශ දැනුම් දී ඇත්තේ රුසියානු හමුදා මේ වන විටත් සෙවරෝඩොනෙට්ස්ක් නගරයෙන් වැඩි කොටසක් අත්පත් කරගනිමින් යුද උපකරණ විශාල වශයෙන් නගරය අවට සංකේන්ද්‍රණය කිරීම හරහා සෙවරෝඩොනෙට්ස්ක් නගරය නොබෝ දිනකින් රුසියාවට නතු විය හැකි බවයි. කෙසේ වෙතත් ඊයේ සිය රාත්‍රී දේශනය සිදු කරමින් යුක්‍රේන ජනාධිපති වොල්ඩිමිර් සෙලෙන්ස්කී සඳහන් කළේ මේ වන විට ඩොන්බාස්හි තත්වය සැලකිය යුතු ලෙස වෙනස් නොවී ඇති බවත් තවමත් යුක්‍රේන හමුදා සෙවරෝඩොනෙට්ස්ක් හි සටන්වලදී යම් සාර්ථකත්වයන් ලබා ගනිමින් සිටින බවයි. එමෙන්ම යුක්‍රේන ආක්‍රමණයේ සියවන දිනය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජයග්‍රහණය අපේ වේවි යන්න තමන්ට විශ්වාස බව යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් යුක්‍රේන ආක්‍රමණයට දින 100ක් ගත වූ තැන විදෙස් විචාරකයන් පෙන්වා දී ඇත්තේ ඇමරිකාව ඇතුළු බටහිර පාර්ශවය සහ ලෝකනායකයන් එක්ව රුසියාවට සම්බාධකත් යුක්‍රේනයට යුද ආධාර සැපයුවත් මෙම යුද්ධය නතර කිරීම සඳහා සාධනීය සාමසාකච්ඡා පැවැත්වීමට අපොහොසත් වීම යුක්‍රේනයේම අවාසනාවට හේතු වී ඇති බවයි. ජර්මානු සංඛ්‍යාලේඛන කාර්යාලය විසින් ආහාර සහ බලශක්ති මිල ගණන් අකණ්ඩව ඉහළ යාමත් සමග උද්දමනයේ වාර්තාගත ඉහළ යෑමක් වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කළා. ඒ අනුව යුරෝපයේ ඉහළ ආර්ථිකයක් සතු ජර්මනියේ වාර්ෂික උද්දමනය 7.9ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 1973 තෙල් අර්බුදයෙන් පසු ඉහළම මට්ටම කරා පැමිණීමක් බවයි විදෙස් මාධ්‍යය වාර්තා කළේ. ලෝක වෙළඳපොලේ ඉහළ යන බලශක්ති මිල ජර්මනියේ උද්දමනය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. එමෙන්ම උද්දමනය කෙරෙහි ඉහළ බලපෑමක් ඇති කරන තවත් සාධකයක් ලෙස කොවිඩ් වසංගතයේ හේතුවෙන් සැපයුම් දාමේ ඇති වූ බාධාවන්ද හඳුන්වා දී තිබෙනවා. මේ වන විට ජර්මනියේ බලශක්ති මිල ගණන් මැයි මාසයේදී 38.3කින් ඉහළ ගොස් ඇති අතර ආහාර මිල ගණන් 11%කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජූනි 4 වැනිදා දෙවන රාජසිංහ රජතුමාගෙන් පසුව කන්ද උඩරට රාජ්‍යත්වයට පත්ව රට පාලනය කළ දෙවන විමලධර්ම සූරිය රජතුමා අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1707 වසරේ ජූනි මාස 4 වන දිනයි. ඇමරිකානු ජාතික හෙන්රි ෆෝඩ් විසින් සිය පළමු පෙට්‍රල් බලයෙන් ධවනය වන මෝටර් රථය වන ෆෝඩ් පර්ඩි සයිකලය සම්පූර්ණ කර එය සාර්ථක අත්හදා බැලීමක් සිදු කර ඇත්තේ 1896 වසරේ ජූනි මාස 4 වන දිනයි. ටොංගා රාජ්‍ය එක්සත් රාජධානයෙන් නිදහස ලබමින් ස්වෛරී රාජ්‍යයක් බවට පත්ව ඇත්තේ 1970 වසරේ ජූනි මාස 4 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.